right එතකොට මෙන්න මේ තාපමිතිය කියන කොටසේදී අපි අර්ථ දක්වන ප්‍රධාන වශයෙන් භෞතික රාශීන් හතරක් අර්ථ දක්වනවා. එකක් තමයි තාපධාරිතාවය. අනිත් එක තමයි විශිෂ්ට තාපධාරිතාවය. ඊළඟ එක තමයි ගුප්ත තාපය. ඒකේ ප්‍රධාන අවස්ථා දෙකක් තියෙනවා. එකක් තමයි විලයනයේ ගුප්ත තාපය. අනිත් එක තමයි වාෂ්පීකරණයේ ගුප්ත තාපය. එතන මේ අර්ථ දැක්වීම් හතර මතක තියාගන්න ඕනේ. දැන් අපි අද මුලින් තියෙන එකක් බලන්නයි ලැහැත්ති වෙන්නේ. මුලින් තියෙන මෙන්න මේ දෙක. ඔය ටියුට් එක නැති කෙනා ගෲප් එකට දාලා යාළුවෙක්ගෙන් ගෙන්න ගන්න. right. තාපමිතිය කියන කොටසේ ප්‍රධාන කොටස් හතරක් තියෙනවා. තාපධාරිතාවය, විශිෂ්ට තාපධාරිතාවය, විලයනයේ ගුප්තතාපය සහ වාෂ්පීකරණයේ ගුප්තතාපය කියලා හතරක් තියෙනවා. මෙන්න මේකෙන් අපි අද කතා කරනවා තාපධාරිතාවය සහ විශිෂ්ට තාපධාරිතාවය කියන. right. එහෙනම් බලමු. ලියන්න කරන්න යන්න එපා කිසි දෙයක්. බලන් ඉන්න මෙන්න මේ අර්ථ දැක්ක. අපි ගත්තොත් යම් කිසි වස්තුවක්. දන්නකො මේ වස්තුව කියලා. මෙන්න මෙයාගේ උෂ්ණත්වය හිතන්නකො සෙල්සියස් අංශක 30යි කියලා. මෙයාගේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 30. එතකොට මෙයාගේ උෂ්ණත්වය මන් සෙල්සියස් අංශක 1කින් වැඩි කරනවා. සෙල්සියස් අංශක 1කින් වැඩි කරනවා. ඒ කියන්නේ මෙයාගේ උෂ්ණත්වය ඉහළ නංවනවා මන් සෙල්සියස් අංශක 31 දක්වා. ඇත්තට මෙතනින් වැඩි වෙන්නේ සෙල්සියස් කීයක්ද? එකක් තමයි වැඩි වෙන්නේ. සෙල්සියස් එකක් වැඩි වෙන්නේ. එතකොට මෙන්න මේ සෙල්සියස් 1 වැඩි කිරීම සඳහා අපි මෙයාට දෙනවා නම් තාපයක් Q කියලා. Q කියලා තාපයක් දෙනම නම් අන්නේ දෙනු ලබන තාපයට අපි කියනවා මෙයාගේ තාපධාරිතාවය කියලා. එයාගේ තාපධාරිතාවය කියලා කියනවා. right. පිටුවක් ගැන දැම්මම කලබල වෙන්න එපා. මම නෝට් එක දෙනකොට කියන්නම් පිටුව කොහොමද කියලා. තාපධාරිතාවය කියලා කියන්නේ නම් සරලවම ගත්තාම යම් කිසි වස්තුවක ඕනෑම වස්තුවක් මේක වෙන්න පුළුවන්, පොතක් වෙන්න පුළුවන්, කළු ගලක් වෙන්න පුළුවන්, වතුර බාල්දියක් වෙන්න පුළුවන්, ඕනෑම වස්තුවක්. එහෙම නැත්නම් අපි වෙන්නත් පුළුවන්. යම් කිසි වස්තුවක උෂ්ණත්වය සෙල්සියස් 1කින් හෝ කෙල්වින් 1කින් යම් කිසි වස්තුවක උෂ්ණත්වය සෙල්සියස් 1කින් හෝ කෙල්වින් 1කින් ඉහළ නැංවීම සඳහා අපි ලබා දිය යුතු තාප ප්‍රමාණයට අපි කියනවා ඒ වස්තුවේ තාපධාරිතාවය කියලා. යම් කිසි වස්තුවක උෂ්ණත්වය සෙල්සියස් 1කින් හෝ කෙල්වින් 1කින් ඉහළ නැංවීම සඳහා ලබා දිය යුතු තාප ප්‍රමාණයට අපි කියනවා තාපධාරිතාවය කියලා. දැන් මෙන්න මේකම ගන්නවා මෙන්න මේ වස්තුවේම කිලෝග්‍රෑම් එකක ස්කන්ධය. මෙයාගෙන් දැන් ගන්නවා කිලෝග්‍රෑම් එකක ස්කන්ධය. මෙන්න මෙයාගේ කිලෝග්‍රෑම් එකක උෂ්ණත්වය. කිලෝග්‍රෑම් එකක උෂ්ණත්වය සෙල්සියස් 1කින් ඉහළ නැංවීම සඳහා මෙයාට ලබා දෙනවා නම් Q කියලා තාප ප්‍රමාණයක්. ඒකට අපි කියනවා මෙයාගේ විශිෂ්ට තාපධාරිතාවය. මේකට කියනවා විශිෂ්ට තාපධාරිතාවය කියලා. එහෙනම් යම්කිසි වස්තුවක උෂ්ණත්වය සෙල්සියස් 1කින් ඉහළ නැංවීම සඳහා ලබා දෙන තාප ප්‍රමාණයට අපි කියනවා තාපධාරිතාවය කියලා. ඒ වස්තුවේම කිලෝග්‍රෑම් එකක ස්කන්ධයක උෂ්ණත්වය ඉහළ නැංවීම සඳහා ලබා දිය තාප ප්‍රමාණයට අපි කියනවා විශිෂ්ට තාපධාරිතාවය. ඒක සිම්පල් C. ඉස්සල්ලා දාපු එක කැපිටල් C තාපධාරිතාවය. සිම්පල් C කියන්නේ විශිෂ්ට තාපධාරිතාවය. පැහැදිලිනේ? right. මෙන්න මේ දෙක තමයි එන්නේ අපි ටියුට් එකේ පිටු අංකය බලමු කීයද කියලා. මෙන්න මෙතන තාපමිතිය කියලා දිනවා පිටු අංකය 8. පිටු අංකය 8. බලන්න වස්තුවක තාපධාරිතාවය කියලායි තියෙන්නේ. right.
එහෙමනම් යම්කිසි වස්තුවක උෂ්ණත්වය සෙල්සියස් ඒකක එකකින් හෝ කෙල්වින් ඒකක එකකින් ඉහළ නැංවීම සඳහා ලබා දිය යුතු තාප ප්‍රමාණයට අපි කියනවා තාපධාරිතාවය කියලා. right. යම්කිසි වස්තුවක් තියෙනවා. ආයෙ මම මේ කියන්නේ. මෙයාගේ උෂ්ණත්වය එක්කෝ සෙල්සියස් එකකින් ඉහළ නංවනවා. එහෙම නැත්නම් කෙල්වින් එකකින් ඉහළ නංවනවා. යම්කිසි වස්තුවක් තියෙනවා එයාගේ උෂ්ණත්වය සෙල්සියස් එකකින් ඉහළ නංවනවා. එහෙම නැත්නම් කෙල්වින් එකකින් ඉහළ නංවනවා. ඒ සඳහා ලබා දෙන තාප ප්‍රමාණය Q නම් අපි කියනවා මේ වස්තුවේ තාපධාරිතාවය C කියලා. ඒක තාම වස්තුවේ තාපධාරිතාවය. එහෙනම් මට ලිව්වොත් එහෙම තාපධාරිතාවය කියන්නේ. දැන් කවුද මෙතන එකක් වෙලා තියෙන්නේ? එකක් වෙලා තියෙන්නේ උෂ්ණත්වයනේ. අපි මේ උෂ්ණත්වය ගන්නවා T කියලා. එහෙනම් උෂ්ණත්වය එකක් වෙලා තියෙනවා. උෂ්ණත්වය එකක් වෙලා තියෙනවා. ඊළඟට අවශ්‍ය කරන තාප ප්‍රමාණය. සැපිය යුතු තාප ප්‍රමාණය. සැපිය යුතු තාප ප්‍රමාණය. එහෙමනම් යම්කිසි වස්තුවක ඔන්න මම ආයෙ කියනවා. යම්කිසි වස්තුවක උෂ්ණත්වයේ ඒකක එකකින් ඉහළ නැංවීම සඳහා ලබා දිය යුතු තාප ප්‍රමාණයට අපි කියනවා ඒ විශිෂ්ට තාපධාරිතාවය. තාපධාරිතාවය දක්වන්නේ C කියලා. සමානයි. තාප ප්‍රමාණය Q. උෂ්ණත්වයේ T. එහෙනම් මෙතන මෙයාගේ ගන්න පුළුවන් ඒකකේ තාපය මනින්නේ ජූල් වලින්. උෂ්ණත්වය මනිනවා සෙල්සියස් වලින්. ඒක කෙල්වින් වලින්. එහෙනම් මෙයාගේ ඒකකේනවා ජූල් කෙල්විනේට. එහෙම නැත්නම් ගන්න පුළුවන් මෙතන සෙල්සියස් වලින් මෙන්නවා ජූල් සෙල්සියස් අංශක. මේ සමීකරණය අපි මතක තියාගන්නේ Q සමානයි C theta. Q සමානයි C theta විදිහට තමයි මතක තියාගන්නේ. මේක මේ 10 වසරේදී ගන්න නේ. යාළුවෝ දෙයක් නෙමෙයි. එන්නේ නම් ටියුට් එකේ තිබ්බේ වස්තුවක තාපධාරිතාවය. අන්න මෙතන තියෙනවා වස්තුවක තාපධාරිතාවය. එතනින් දාගන්න කැපිටල් C කියලා මෙතනින් දාගන්න. එන්න දාගන්න කැපිටල් C කියලා. අයිඩෙන් ලියමු. ලියන්නේ මේ විදිහට. යම් වස්තුවක හෝ පදාර්ථයක යම් වස්තුවක හෝ පදාර්ථයක උෂ්ණත්වය ඒකක එකකින් ඉහළ නැංවීම සඳහා ලබා දිය යුතු තාප ප්‍රමාණය එහි තාපධාරිතාවයයි. ලබා දිය යුතු තාප ප්‍රමාණය එහි තාපධාරිතාවයයි. ඔන්න ආයෙ මම කියනවා යම්කිසි වස්තුවක හෝ පදාර්ථයක උෂ්ණත්වය ඒකක එකකින් ඒක සෙල්සියස් වෙන්නත් පුළුවන් කෙල්වින් වෙන්නත් පුළුවන්.
ඉහළ නැංවීම සඳහා ලබා දිය යුතු තාප ප්‍රමාණයට අපි කියනවා මොකක් කියලාද? තාප ධාරිතාවය කියලා. යම් වස්තුවක උෂ්ණත්වය ඒකක එකකින් සෙල්සියස් ඒකක එකකින් වේවා කෙල්වින් ඒකක එකකින් වේවා ඉහළ නැංවීම සඳහා ලබා දිය යුතු තාප ප්‍රමාණයට අපි කියනවා වස්තුවක තාප ධාරිතාවය. බලන්න එතන උදාහරණ කියලා දීලා තියෙනවා. මේ දෙන්නේ උදාහරණ කියලා දීලා. එන එතනින් නියමු. ලී කැබැල්ලක උෂ්ණත්වය ලී කැබැල්ලක උෂ්ණත්වය ලී කැබැල්ලක උෂ්ණත්වය සෙල්සියස් එකකින් ඉහළ නැංවීම සඳහා සෙල්සියස් එකකින් ඉහළ නැංවීම සඳහා ජූල් 700ක තාප ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ජූල් 700ක තාප ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ජූල් 700ක තාප ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. එහි තාප ධාරිතාවය 700ක් වේ. එහි තාප ධාරිතාවය 700ක් වේ. දැන් හිතන්නකෝ තියෙනවා යකඩ කෑල්ලක්. එයාගේ උෂ්ණත්වයේ සෙල්සියස් එකකින් ඉහළ නැංවීම සඳහා ජූල් ඕනේ නම් 50ක්. අපි කියනවා එයාගේ තාප ධාරිතාවය ජූල් 50යි. යම්කිසි වස්තුවක තාප ධාරිතාවය C කියලා ගත්තොත් එහෙම. තාප ධාරිතාවය කියන්නේ තාප ප්‍රමාණය බෙදීම උෂ්ණත්වය. එහෙනම් තාප ධාරිතාවයේ C කියන්නේ Q බෙදීම θ. එහෙනම් මෙතනින් ගන්න පුළුවන් Q සමානයි C θ. මෙන්න ඒකක ගන්න ආකාරය. අවශ්‍ය නම් මෙන්න මේ රූප සරණක් කොහෙන් හරි ඇඳ ගන්න. එහෙම ඕනේ නැහැ කියලා හිතනවා නම් දෙලින්ම මේක ලියා ගන්න. මෙන්න වස්තුව මෙයාට ලබා දෙනවා Q තාප ධාරිතාවයේ C මෙයාගේ උෂ්ණත්වය ඉහළ යනවා සෙල්සියස් එකකින් හෝ කෙල්වින් එකකින්. අවශ්‍ය නම් රූප සරණත් එක්කම ඇඳලා ලියාගෙන යන්න. තාප ධාරිතාවය අපි දක්වන්නේ කැපිටල් C කියලා. එහෙනම් තාප ධාරිතාවයේ සමානයි තාප ප්‍රමාණයේ බෙදීම උෂ්ණත්වය. තාප ධාරිතාවයේ සමානයි තාප ප්‍රමාණයේ බෙදීම උෂ්ණත්වය. එහෙනම් තාප ධාරිතාවයේ C සමානයි Q බෙදීම θ. Q කියන්නේ තාප ප්‍රමාණය, θ කියන්නේ උෂ්ණත්වය. එහෙනම් මතක තියාගත යුතු සමීකරණය Q උක්ත කරනවා Q සමානයි C θ. Q සමානයි C θ. එතනින් Q උක්ත කරපම් Q සමානයි C θ. මෙන්න ඒකකයේ ගන්න විදිය Q ජූල් වලින් මනිනවා θ කෙල්වින් වලින් මනිනවා. ජූල් වලින් මනිනවා θ කෙල්වින් වලින් මනිනවා. එහෙනම් ජූල් කෙල්විනියට ජූල් අපි කියවන්නේ කෙල්විනියට ජූල්. එහෙම නැත්නම් සෙල්සියස් අංශකයට ජූල්. කෙල්විනියට ජූල් නැත්නම් සෙල්සියස් අංශකයට ජූල්. right. දැන් බලමු. ඔන්න තාප ධාරිතාවය ගැන අපි අදහසක් ගත්තා. එහෙනම් සමීකරණයේ කොටුව ඇතුලේ ලියවෙන්නේ මොකද්ද? Q සමානයි C θ. Q සමානයි C θ. එකම ද්‍රව්‍යයෙන් තන ලද විවිධ වස්තුන් වල තාප ධාරිතාවයෙන් එකිනෙකට වෙනස් වෙනවා. අපි ඒක දන්නවා. යම්කිසි වස්තුවක
තාප ධාරිතාවයේ ද්‍රව්‍යින් ද්‍රව්‍යයට වෙනස් වෙනවා. ලී කැලලක් රත් කරන්න යනවට වඩා ලෝහ කැලලකට යන තාප ප්‍රමාණය අඩුයි. එහෙනම් අපි යනවා දෙවෙනි එක වස්තුවක විශිෂ්ට තාප ධාරිතාවය. මෙන්න මෙතනින් දාගන්න සිම්පල් C කියලා. මම මේ කර්සර් එක මූව් කරන තැනින් දාගන්න සිම්පල් C කියලා. විශිෂ්ට තාප ධාරිතාවයේ සිම්පල් C. right. දැන් මේ විදියම තමයි මෙතන. හැබැයි පොඩි වෙනසක් තියෙනවා. මෙන්න මෙතෙන්දී අපි සලකනවා යම්කිසි ද්‍රව්‍යයක ඒකක ස්කන්ධය. අපි සලකනවා යම්කිසි ද්‍රව්‍යයක ඒකක ස්කන්ධයක්. ඒකක ස්කන්ධයක් කියන්නේ මෙන්න මෙතන ස්කන්ධය කිලෝග්‍රෑම් එකක් වෙනවා. යම්කිසි ද්‍රව්‍ය ඒකක ස්කන්ධයක හෙවත් කිලෝග්‍රෑම් එකක උෂ්ණත්වය සෙල්සියස් එකකින් හෝ කෙල්වින් එකකින් ඉහළ නැංවීම සඳහා සැපිය යුතු තාප ප්‍රමාණය එහි විශිෂ්ට තාප ධාරිතාවය වෙනවා. එහි විශිෂ්ට තාප ධාරිතාවය වෙනවා. ආයෙ කියනවා යම්කිසි ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකක එහෙම නැත්නම් ඒකක ස්කන්ධයක උෂ්ණත්වය ඒ කියන්නේ මේ T ගමලගේ සෙල්සියස් එකකින් හෝ කෙල්වින් එකකින් ඉහළ නැංවීම සඳහා ලබා දිය යුතු තාප ප්‍රමාණය අපි යාගේ විශිෂ්ට තාප ධාරිතාවය විදිහට අර්ථ කරනවා. එහෙනම් විශිෂ්ට තාප ධාරිතාවය තමයි තාප ප්‍රමාණය බෙදීම. θ එකක් වෙලා දිනවා. ආයේ මෙතන මොකද්ද? ස්කන්ධය එකක් වෙලා තියෙනවා. θ එකක් වෙලා දිනවා. ස්කන්ධය එකක් වෙලා තියෙනවා. right. එහෙනම් ලියමු විශිෂ්ට තාප ධාරිතාවය කියන තැන ටියුට් එකේ මෙන්න මෙතනයි ලියන්නේ. මෙතන සිම්පල් C කියලා දාගන්න. ලියන්න යම් ද්‍රව්‍ය ඒකක ස්කන්ධයක උෂ්ණත්වය සෙල්සියස් එකකින් හෝ කෙල්වින් එකකින් ඉහළ නැංවීම සඳහා සෙල්සියස් එකකින් හෝ කෙල්වින් එකකින් ඉහළ නැංවීම සඳහා ලබා දිය යුතු තාප ප්‍රමාණයයි. එහෙනම් යම්කිසි වස්තුවක විශිෂ්ට තාප ධාරිතාවය සිම්පල් C නම් මෙන්න මෙතන තියෙන්නේ කැපිටල් C කියලා ඒක කරගන්න සිම්පල් C කියලා. මේක සිම්පල් C කරගන්න. යම් ද්‍රව්‍යයක විශිෂ්ට තාප ධාරිතාවය සිම්පල් C නම් අවශ්‍ය නම් මේ රූපය ඇඳ ගන්නත් පුළුවන් කොහෙන් හරි තැනකින්. එහෙමනම් කිලෝග්‍රෑම් එකක ස්කන්ධයක උෂ්ණත්වය ඒකකයකින් ඉහළ නැංවීමට ලබා දී තාප ප්‍රමාණය. එහෙනම් විශිෂ්ට තාප ධාරිතාවය කියන්නේ සිම්පල් C. සමානයි.
තාප ප්‍රමාණය Q. උෂ්ණත්වය T. ස්කන්ධේ. එහෙනම් මේකෙන් Q උක්ත කරපුවාම Q සමානයි mc θ කියලායි අපි මතක තියාගන්න. Q සමානයි mc θ. Q සමානයි mc θ. මෙයාගේ ඒකක ගත්තොත් එහෙම මෙයා ජූල්. උෂ්ණත්වය මම ගන්නම් කෙල්වින් වලින්. ස්කන්ධය ගන්නවා කිලෝග්‍රෑම් වලින්. කිලෝග්‍රෑම් වල කැපිටල් K නෙවෙයි සිම්පල් K. කිලෝග්‍රෑම්. එහෙනම් මේ උඩට එනවා මෙයා. එහෙනම් ජූල් කිලෝග්‍රෑමයට කෙල්විනයට. කෙල්විනයට උඩට ගියා කෙල්විනයට. කිලෝග්‍රෑමයට උඩට ආවා. එහෙනම් ජූල් කිලෝග්‍රෑමයට කෙල්විනයට. එහෙමත් නැත්නම් මෙයා ගන්න පුළුවන් සෙල්සියස් වලින්. එහෙනම් ජූල් කිලෝග්‍රෑමයට සෙල්සියස් අංශකය. ජූල් කිලෝග්‍රෑමයට සෙල්සියස් අංශකය. මෙන්න මේ ආකාරයට ගන්න පුළුවන්. right එහෙනම් මේ ටික ලියා ගන්න අර කැපි සිම්පල් C කියලා දැන් මේ අපිට ටියුට් එකේ. මේ තියෙන මෙන්න මෙතන. එහෙනම් කොටුවේ ඇතුලේ එනවා සමීකරණය Q සමානයි mc θ. Q සමානයි mc θ. වරද්දන්න නැතුව හරියට ලියා ගන්න නැත්නම් සමීකරණ වැරදුනොත් ගණන් හදන්න ගියාම වරදිනවා. මේ දෙන්නේ විශිෂ්ට තාපධාරිතාවය. ඉස්සෙල්ලා කතා කරේ තාපධාරිතාවය. දැන් ඉස්සෙල්ලා කිව්වා ඔන්න බලන්න තාපධාරිතාවය කිව්වෙත් C. එතකොට අපි ගත්තා එතන Q සමානයි C θ. Q සමානයි C θ. දැන් ගත්තා Q සමානයි mc θ. ඉස්සෙල්ලා ගත්තා Q සමානයි C θ කියලා. දැන් ගත්තා Q සමානයි mc θ කියලා. දැන් බලන්නකො මේ සමීකරණ දෙකේ වම් පැත්ත සමානයි. මේ සමීකරණ දෙකේම වම් පැත්ත සමානයි. එහෙමනම් අපිට ලියන්න පුළුවන් මේ සමීකරණ දෙකේ මෙයයි සමානයි නම් මෙයයි සමානයි. මේ පැත්ත Q මේ පැත්ත Q මෙතන C θ නම් මෙතන mc θ. එහෙනම් C θ සමාන වෙනවා මේ පැත්ත සමානයි මේ පැත්ත mc θ. මේක කැපිටල් C මේක සිම්පල් C. එහෙනම් මේ θට මේ θ කැපිටල්. එහෙනම් මේ C කැපිටල් C සමාන වෙනවා m වාරයක් සිම්පල් C. මොකද්ද කැපිටල් C කියන්නේ? තාපධාරිතාවය. m කියන්නේ ස්කන්ධය. සිම්පල් C කිව්වේ විශිෂ්ට තාපධාරිතාවය. විශිෂ්ට තාපධාරිතාවය. එහෙනම් යම්කිසි වස්තුවක තාපධාරිතාවය කියන්නේ ස්කන්ධය වරක් විශිෂ්ට තාපධාරිතාවය.
යම් කිසි වස්තුවක තාපධාරිතාවය කියන්නේ ස්කන්ධය වරක් විශිෂ්ට තාපධාරිතාවය. බලන්න ටියුට් එකේ ওই සම්බන්ධතාවය දීලා තියෙනවා. මේ දීලා තියෙන්නේ. වස්තුවක තාපධාරිතාවයේ සමානයි ද්‍රව්‍ය ස්කන්ධය වරක් ද්‍රව්‍යයේ විශිෂ්ට තාපධාරිතාවය. එහෙනම් කොටුව ඇතුලෙන් ලියා ගන්න මෙන්න මේ සමීකරණය. C සමානයි m වාරයක් සිම්පල් C. කාට හරි කෙනෙකුට ඒක ගත්ත ක්‍රමය ඕනේ නම් මෙන්න මෙහා 1 කියලා දාගන්න. මෙහා 2 කියලා දාගන්න. අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒක ලියා ගන්න. 1 සහ 2කින් 1 සමානයි 2. ඔන්න ඔය ආකාරයටයි ලබා ගන්න. අවශ්‍යයි ඒක ලියා ගන්න. එහෙනම් වස්තුවක තාපධාරිතාවය කියන්නේ මොකක්ද කියලා දන්න. වස්තුවක විශිෂ්ට තාපධාරිතාවය කියන්නේ මොකක්ද කියලා දන්න. ඊළඟට එනම් අපි පාවිච්චි කරන්න යනවා ඔන්න ඔය සමීකරණ දෙක භාවිතා කරලා ගණන් හදන්නයි ලැහැත්ති වෙන්නේ. ඔතෙන්දී ගණන් හදන්නදී අපිට ඕන වෙනවා යම් යම් වස්තුන්ගේ විශිෂ්ට තාපධාරිතාවය. එතකොට ඒවා පරීක්ෂණ කරලා හොයලා තියෙන ඒවා තමයි තියෙන්නේ. දැන් උදාහරණයක් විදිහට ජලයේ විශිෂ්ට තාපධාරිතාවය 4200. ජූල් කිලෝග්‍රෑමයට එක්ක කෙල්විනියට එහෙම නැත්නම් සෙල්සියස් අංශයට. එහෙනම් ලියා ගන්න එතන කොටුවක් තියෙනවනේ ඉස්සරහින්. විශිෂ්ට තාපධාරිතාවයේ ජලයේ 4200යි. ජූල් කිලෝග්‍රෑමයට කෙල්විනයට. ඒක මතක ජලයක නම් මතක තියාගන්න අනිත් ඒවා ගණන් වල දෙනවා. අනිත් ඒවා මතක තියාගන්න ඕමනාවක් නැහැ. ඊළඟට අයිස් තියෙනවා. පොඩ්ඩක් බලමු අයිස් වල. අයිස් කියලා එන්නකෝ. ඊළඟට තියෙනවා ඇලුමිනියම්. අයිස් වල මම දෙන්නම් පොඩ්ඩක් පොතකින් බලලා. මේ ජලය ඊළඟට ඇලුමිනියම්. ඇලුමිනියම් වල ගමු අපි මේක නම් දීලා තියෙන්නේ 1000යි කියලා. ඔයගේ 1000යි ජූල් කිලෝග්‍රෑමයට කෙල්විනයට. ඔන්න ඇලුමිනියම්. ඊළඟට තියෙනවා තඹ 400යි ජූල් කිලෝග්‍රෑමයට කෙල්විනයට. ඊළඟට පොල් තෙල් බලමු. ඔන්න කවුරු හරි බලන්න ගිහිල්ලා ඔය ඉරියන්දපු කෙනාගේ අම්මා නිදාන් ඉන්නේ බල්ලෙක් එක්කද කියලා. ඊළඟ ඩක් ගාලා බලලා ඉන්න. මෙච්චර මේ ළමයි අපහසුතාවයට පත් වෙලා ඉඳිද්දි ඔය වගේ වැඩ කරන්නේ අය. ඊළඟ බලන්න ඩක් ගාලා බලන්න අම්මා කාගෙත් එක්කද නිදාන් ඉන්නේ කියලා.
මොකද බල්ලෙකුට ජාතක වෙච්ච කෙනෙක් තමයි ඔහොම කරන්නේ. මිනිස්සෙකුට ජාතක වෙච්ච කෙනෙක් ඔහොම කරන්න විදියක් නැහැ. ටක් ගාලා බල්ලෙන්. right. එන්න ඊගාවට තියෙන්නේ අයිස් වල විශේෂතා අවධාරිතාවය 2700යි. ජූල් කිලෝග්‍රෑමයට කෙල්විනේද. ඊළඟට තියෙනවා පොල් තෙල් 2200යි. ජූල් කිලෝග්‍රෑමයට කෙල්විනේද. ඔන්න ඔය ආකාරයට තමයි විශිෂ්ට අවධාරිතාවයන් ටික එන්නේ. right. ඊළඟට අපි එනවා මෙන්න මේ ආශ්‍රිත ගණනය කිරීම වලට. මේ සමීකරණ දෙක භාවිතා කරලා ගණන් හදන්න එනවා. එකක් තමයි q සමානයි ct ට අනික තමයි q සමානයි mct ට. දැන් අපි ගත්තොත් එහෙම මේ විදියට. යම් කිසි වස්තුවක් හිතන්නකො අපි තේ එකක් බොනවයි කියලා. තේ එකක් බොද්දී තේ එක රස්නේ වැඩි නම් අපි කරන්නේ ප්ලේන් ටිකක් වගේ නම් එල් අතර පොඩ්ඩක් දාගන්න. ප්ලේන් ටිකක් වගේ නම් එල් අතර පොඩ්ඩක් දාගන්න. එතෙන්දි වෙන්නේ අර ප්ලේන් ටිකේ තිබ්බ රස්නේ ටිකක් ගන්නවා එල් අතර. ඕක අපිට හොඳට බලා ගන්න පුළුවන්. මොකක් හරි දෙයක් අපි රත් කරත් ඒ රත් කරන දේ ඉක්මනට සීතල කරගන්න ඕනේ නම් හිතන්නකෝ යකඩ කෑල්ලක් කියලා. ඒ යකඩ කෑල්ල අපි රත් කරලා දිනවා සෙල්සියස් අංශක අපි හිතමු 100කට විතර රත් කරලා දිනවා. යකඩ කෑල්ල 100කට විතර රත් කරලා දිනවා. එතකොට මේක දානවා ජලය. අපි හිතමු මෙයා තියෙන්නේ සෙල්සියස් අංශක 25 කියලා. ජලයේ තියෙන්නේ සෙල්සියස් අංශක 25. මෙයා මේකට දාද්දි මොකද වෙන්නේ? මෙන්න මේ යකඩ මුදුවේ උෂ්ණත්වය වැඩි. එතකොට එයා තාපය පිට කරනවා. මෙන්න මේ යකඩ මුදුව තාපය පිට කරනවා. මම පිට කරනවායි කියන්නයි දැන් මේ යාගෙන් එළියට ඊතල දැම්මේ. යකඩ මුදුවෙන් තාපය පිට කරනවා. ඒ පිට කරන තාපය උරා ගන්නවා කවුද? මේ කියන ජලය. සහ මෙන්න මේ භාජනය. මේ තාපය උරා ගන්නවා කවුද? ජලය සහ භාජනය. එහෙනම් මෙතෙන්දී සිද්ධ වෙන්නේ තාපෝමාව. මෙතෙන්දී සිද්ධ වෙන්නේ තාපෝමාව. කවුද තාපය පිට කරන්නේ? උෂ්ණත්වයේ වැඩි කෙනා තාපය පිට කරනවා. උෂ්ණත්වයේ වැඩි කාගේද? මෙන්න මේ යකඩ මුදුවේ. එයා තාපය පිට කරනවා. උරාගන්නේ කවුද? මෙන්න මේ අඩුවෙන් ඉන්න දෙනා. දැන් මෙහෙම එකක් තියෙනවා අපි මම පාඩම් පටන් ගන්නකොට කිව්වා තාප සමතුලිතතාවය කියන ශුන්‍ය ආදී නියමයේ කියලා එකක්. මෙහෙම එකක්. අන්න ඒක මෙතෙන්දී අපි භාවිතා කරනවා. දැන් මේ ජලයේ තියෙන්නේ සෙල්සියස් අංශක 25 උෂ්ණත්වයේ නම් ජලය අඩංගු වෙන භාජනයේ තියෙන්නේ සෙල්සියස් අංශක කීයද? 25. ඒකට තමයි අපි කියන්නේ තාප සමතුලිතතාවය කියලා. එහෙනම් ජලය තියෙන ජලීය උෂ්ණත්වයයි භාජනීය උෂ්ණත්වයයි මොකද වෙන්නේ? එක සමානයි. හැබැයි මෙතෙන්දී දාන්නේ උෂ්ණත්වය වැඩි කෙනෙක්. කවුද? 100ක ඉන්න කෙනෙක් දාන්න. එහෙම 100ක ඉන්න කෙනෙක් මේකට දාපුවම ජලයත් ඒ තාපය උරා ගන්නවා, භාජනයත් තාපය උරා ගන්නවා. ජලයත් උරා ගන්නවා, භාජනයත් උරා ගන්නවා. එහෙනම් අපිට මෙතෙන් ලියන්න පුළුවන් සම්බන්ධතාවයක් මේ විදිහට මෙන්න මේ යකඩ කැබැල්ල පිට කරන තාපය.
යකඩ කැබැල්ල පිට කරන තාපය සමාන වෙනවා. දෙන්නේ උරා ගන්නවා. හවුද? එක්කෙනෙක් තමයි භාජනයේ උරා ගන්නා තාපය. අනිත් එක තමයි ජලය උරා ගන්නා තාපය. එහෙනම් භාජනයේ උරා ගන්නා තාපය. එකතු කිරීම ජලය උරා ගන්නා තාපය. භාජනයේ උරා ගන්නා තාපය එකතු කිරීම ජලය උරා ගන්නා තාපය. මෙතෙන්දී සිද්ධ වෙන්නේ තාප හෝමාරුව. මෙතෙන්දී සිද්ධ වෙන්නේ තාප හෝමාරුව. ඒ කියන්නේ උණුසුම් ද්‍රව්‍යයෙන් පිට කරන තාපය උරා ගන්නවා කවුද? සීත ද්‍රව්‍යම. right. ඔන්න බලන්න ටියුට් එකේ තිබුණා. තාප ශක්තිය ලබා දීම සහ හානි වීම. උණුසුම් ද්‍රව්‍යයන් සහ සිසිල් ද්‍රව්‍යයන් එකිනෙකට මිශ්‍ර කළ විට උණුසුම් ද්‍රව්‍ය තාපය පිට කරන අතර සිසිල් ද්‍රව්‍ය තාපය අවශෝෂණය කරගන්න. අවසානයේදී මිශ්‍රණය එකම උෂ්ණත්වයට පැමිණෙනවා. දැන් මේක ටිකක් වෙලා ගියපුවම මෙයා 100 නේ තිබ්බේ. මෙයා 25 දින. අපි හිතනවා මේ ඔක්කොම එනවා 60ට. භාජනයක් වෙනවා, මුත්තක් වෙනවා, ජලයක් වෙනවා 60ට. අපි ඒකට කියන අවසානයේදී තාප සමතුලිතතාවයටපත් වෙනවායි. එහෙනම් මෙතෙන්දී අපිට ලියන්න පුළුවන් වස්තුවක් පිට කරපු තාපය හෝ ඒ වගේම උරා ගන්නත් පුළුවන්. අවශෝෂණය කරපු තාපය සමාන වෙනවා අනිත් වස්තුවේ පිට කළ තාපය හෝ අවශෝෂණය කර තාපය. එහෙනම් කොටුව ඇතුළේ අපිට මෙහෙම ලියන්න පුළුවන්. එහෙනම් මෙතෙන්දී ලියන්න පුළුවන් අපිට උණුසුම් වස්තුව පිට කළ තාපය. ඔය කොටුව ඇතුලේ ලියන්න පුළුවන් අපිට උණුසුම් වස්තුව පිට කළ තාපය සමානයි ශීත ද්‍රව්‍ය නැත්නම් වස්තුව අවශෝෂණය කළ තාපය. ශීත ද්‍රව්‍ය අවශෝෂණය කළ තාපය. එහෙනම් උණුසුම් වස්තුව එහෙම නැත්නම් උණුසුම් ද්‍රව්‍ය පිට කළ තාපය කියන ලියුමනම් හරි නේද? උණුසුම් ද්‍රව්‍ය පිට කළ තාපය සමානයි ශීත ද්‍රව්‍ය අවශෝෂණය කළ තාපය. මෙන්න මේ කොටුව ඇතුලේ ලියන්න. උණුසුම් ද්‍රව්‍ය පිට කළ තාපය සමානයි ශීත ද්‍රව්‍ය අවශෝෂණය කළ තාපය. උණුසුම් ද්‍රව්‍ය පිට කළ තාපය සමානයි ශීත ද්‍රව්‍ය අවශෝෂණය කළ තාපය. right. ඔන්න ඔය ටික තමයි වැදගත් වෙන්නේ අපිට දැන් ගණන් ටික හදන්න ගියාම. මේ පාඩම ටිකක් අමාරුයි. ඒ වගේම තමයි ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න මම ගෲප් ක්ලාස් එකේ උගන්වන්නේ මේ පන්ති ඉගෙනුනොත් එimhe භාගයක්ම පන්ති අතහැරලා යනවා. ඕගොල්ලන්ට මේ සැර අඩු කරලා උගන්වන්නේ රිවිෂන් එකේදී හොඳ ගණන් ටිකක් හදන්න. ඒ හින්දා මේවා අමාරුයි. මේවා තනිකරම භෞතික විද්‍යා මූලධර්ම. මේකේ අමාරු ගණන් තියෙනවා. මේ අමාරු ගණන් ටියුට් එකකට දාලා නැහැ. අමාරු ගණන් දාන්නේ නැතුව මම යන්නේ. මං අමාරු ගණන් දාලා මේ ඔන්ලයින් ක්‍රමය කොහොමද අසාර්ථකයිනේ. මේකෙදි මොනම ක්‍රමයකින් හරි මං උගන්වන්නේ 100ක් නම් ඒ 100න් 60ක්වත් අමාරුවෙන් හරි අල්ලගන්න. අපි පන්ති පටන් ගත්තට පස්සේ සාමාන්‍ය පන්තියේදී එතකොට ලොකු ගණන් හදගෙන ගාණක් ගත්තා මේ ගාණ හදන්න විනාඩි 40ක් විතර යනවා. ලොකු ගාණ. එතකොට ඒක ගාණ කඩලා පියවර කොටස් වලට හදලා මං වෙනමම ක්‍රමයක් හදලා තියෙනවා ලොකු ගණන් වලට ඔයගොල්ලෝ මුහුරු කරන්න. ඉතින් මං පාඩම් පටන් ගත්තෙම කිව්වා පොඩ්ඩක් මේක අමාරු කොටසක් ගේන්න අවධානයෙන් ඉන්න කියලා. එහෙම නැතුව මේ වෙන වැඩ කරොත් වැඩේ වෙන්නේ ඉතින් ඕගොල්ලන්ටම තමයි. දැන් තේරෙනවනේ. මං මේ රෙකෝඩින් එක ඕෆ් කරලා පොඩ්ඩක් කතාවක් කියන්නම්. එන්න බලන්න. ජලය කිලෝග්‍රෑම් 4ක් සෙල්සියස් 5කින් ඉහළ නැංවීමට අවශ්‍ය කරන තාපය. පොඩි රූප සටහනක් අඳින්න හුරු වෙන්න. මෙන්න මෙයාගේ ස්කන්ධය 5 කිලෝග්‍රෑම්. 5 කිලෝග්‍රෑම්. මේකේ තියෙනවා ජලය.
ජලයේ විශිෂ්ටතා පදාර්ථතාවය C සමානයි 4200යි ජූල් කිලෝග්‍රෑමයට කෙල්විනයට. මෙයාගේ උෂ්ණත්වයේ තීටා සෙල්සියස් අංශක 5කින් වැඩි කරන්න ඕනේ. එහෙනම් අවශ්‍ය කරන දාප ප්‍රමාණය අපි ගන්න Q කියලා. ගැටළු අංකය 11. අවශ්‍ය කරන දාප ප්‍රමාණය Q. එහෙනම් ඉඳ ගන්න රූප සරහන. right. එහෙමනම් මෙන්න අවශ්‍ය රූප සරහන Q සමානයි mc theta. Q සමානයි mc theta. Q සමානයි mc theta. එහෙනම් මෙන්න තාපය Q. ඒක තමයි අහන්නේ. m කියන්නේ කීයද? කිලෝග්‍රෑම් 5යි. C කියන්නේ 4200යි. ජූල් කිලෝග්‍රෑමයට කෙල්විනයට. තීටා සෙල්සියස් අංශක 5. සෙල්සියස් අංශක 5. මැක්සිමම් එහෙම හින්දාන් ඉන්නවා බෝම්ලේ මැක්සිමම් වගේ දෙකක් උඩින්. අම්තරයි. සර් කිලෝ 4යිද 5යිද? කිලෝ කීයද තිබ්බේ? කිලෝ 4ක් නේ 4යි. Q සමානයි mc theta දාන්න. මේ එක එක්කෙනාට මැසේජ් දාන්න එපා මේ මට එතකොට මෙතනින් උත්තරයක්වත් ගන්න බෑ මම දැන් මෙතනින් chat එක කැන්සල් කරනවා. ඉතින් එතකොට වෙන්නේ උත්තරයක් ගන්න බෑ. ඉතින් අනවශ්‍ය වැඩ කරන්න එපා. දැන් අපි පන්තියක් නේ කරන්නේ. මම දැන් කියලා කටගත්තා විතරයි. එහෙම ඕගොල්ලන්ට එහෙම මේකට එන්න බැරි නම් අර සමීර සර් කරනවා වගේ මම රෙකෝඩින් එක දාන්නම්. IMS එකට සල්ලි ගෙවන අයට රෙකෝඩින් එක බලන්න පුළුවන්. අනිත් අයට ඔය නිකන් වෙන අතක් බලා ගන්න පුළුවන්. ඉතින් අපි මායි විතරගේ සරුවේ නිතරම ඕගොල්ලන්ගේ පැත්තේ ඉඳලා තමයි වැඩේ කරන්නේ. අපි දන්නවා මේක කොහොම හරි කරලා ගොඩ දා ගන්න ඕනේ. නැත්තම් මේක කෙලවුණොත් කෙලවෙනවම තමයි. right එහෙනම් මෙතන කිලෝග්‍රෑමයට මේ කිලෝග්‍රෑම් අයින් වෙනවා. මේ කෙල්විනයට මේ සෙල්සියස් අංශකය අයින් වෙනවා. ඇයි එහෙම අයින් වෙන්නේ? කෙල්වින් එකක දෙකක් අතර වෙනස සහ සෙල්සියස් එකක දෙකක් අතර වෙනස සමානයි කියලා අපි ජේ සතිය ඉගෙන ගත්තා. එහෙනම් මෙතන 5 වැඩි කිරීම 4200 වැඩි කිරීම 5 මෙතන එන්නේ ජූල්. එහෙනම් 5 වරක් 5 25යි. වැඩි කිරීම 4200 ජූල්. 25 වරක් දෙක 50න් බිඳුව 5 ලිව්වා ඉතිරි බිඳුව. 25 වරක් අතර 100යි 5යි 105යි. මෙන්න බිඳු දෙක. මෙච්චරක් නේද? සුවතර 17. අපහ නෙමෙයි 4 නේද? නාතරක් 5 20යි. දෙවරක් දෙක 4යි. දෙවරක් 4 8යි බිඳු 3යි. ජූල් 84000. මේක අපිට ලියන්න පුළුවන්. මේ ටික කිලෝ කරනවා. එහෙනම් 84යි කිලෝ ජූල්. 84යි කිලෝ ජූල්. මේ සිම්පල් ගේ දාන්නේ මෙතන කැපිටල් ගේ එහෙම නෙවෙයි. 84යි කිලෝ ජූල්. right එන්න බලන්න ඊළඟ ගාන.
තඹවල විශිෂ්ටතා පදාර්ථාවේ දීලා තියෙනවා. තඹ කිලෝ 4ක් 30 සිට 50 දක්වා නැංවීමට අවශ්‍ය කරන තාපය හරි. තඹ කිලෝ 4ක් තියෙනවා. තඹ 4 කිලෝග්‍රෑම්. එයාගේ උෂ්ණත්වය 30 සිට 50 දක්වා ඉහළ නම් අවශ්‍ය කරන තාප ප්‍රමාණය අපි ගන්නවා Q. අවශ්‍ය කරන තාප ප්‍රමාණය Q. කිලෝ 32ක් කියලා තියෙනවා. 32 කිලෝ ජූල් 4යි නේ. right. ඔයගලන්ට තඹවල විශිෂ්ටතා පදාර්ථාවේ අවශ්‍ය වෙනවා ගාන හදන්න මම ඒක දුන්නා. 400ක් තියෙනවා. තඹවල විශිෂ්ටතා පදාර්ථාවේ 400. ජූල් කිලෝග්‍රෑමයට කෙල්විනයට 400 ජූල් කිලෝග්‍රෑමයට කෙල්විනයට විශිෂ්ට තාපදාර්ථාවය කියලා කියන්නේ තඹ මෙයාගේ මේ 400 කියලා කියන්නේ මොකක්ද? අහගන්නකෝ ආයේ තේරිච්ච නැතියි. මෙතන ගත්තොත් එහෙම තඹ කිලෝග්‍රෑම් එකක්. මෙතන තඹ කිලෝග්‍රෑම් එකක් ගත්තොත් එහෙම මේ තඹ කිලෝග්‍රෑම් එකේ උෂ්ණත්වය සෙල්සියස් 1කින් වැඩි කරන්න. එක්ක මෙයා තියෙන 30 තියෙනවා නම් 31 කරන්න. 40 තියෙනවා නම් 41 කරන්න. 41 තියෙනවා නම් 42 කරන්න. සෙල්සියස් 1කින් වැඩි කරන්න දෙන්න ඕනේ කොච්චරද? ජූල් 400. ඒක තමයි විශිෂ්ට තාපදාර්ථාවය කියන්නේ. යම් කිසි පදාර්ථයේ ඒකක ස්කන්ධයක උෂ්ණත්වයේ එකකින් ඉහළ නැංවීම සඳහා ලබා දී තාප ප්‍රමාණය මෙතෙන්ද 400. right. මට ඒක මම අර පොතකින් බලලා දුන්නේ තඹවල දැනට දාගන්නකො 400යි කියලා. පස්සේ බලමු ඊගාව ටික. එහෙනම් මෙතන මොකන්ද? Q සමානයි mc θ. Q සමානයි mc θ. Q සමානයි mc. එහෙනම් බලන්න මෙතන m කීයද? කිලෝග්‍රෑම් 4යි. ඒකකත් එක්කම ආදේශ කරන්න එතකොට වැරද්දක් වුණොත් තේරෙනවා. C 400යි ජූල් කිලෝග්‍රෑමයට කෙල්විනයට. 400යි ජූල් කිලෝග්‍රෑමයට කෙල්විනයට උෂ්ණත්වය 30 සිට 50 දක්වා වැඩි කරන්න. ඔන්න බලන්න මෙතන උෂ්ණත්වයේ ගන්න අපි උෂ්ණත්ව වෙනස. එහෙනම් උෂ්ණත්ව වෙනස වෙන්නේ වැඩි උෂ්ණත්වයෙන් අඩු කරනවා අඩු උෂ්ණත්වය. උෂ්ණත්ව වෙනස වෙන්නේ වැඩි උෂ්ණත්වයෙන් අඩු කරනවා අඩු උෂ්ණත්වයෙන්. 30 තියෙන එක 50 දක්වා වැඩි කරනවා උෂ්ණත්ව වෙනස වෙන්නේ 50න් අඩු කරන්න ඕනේ 30. 50න් අඩු කරන්න ඕනේ 30. එවනම් මෙතන 4 කිලෝග්‍රෑම් වැඩි කිරීම 400යි ජූල් කිලෝග්‍රෑමයට කෙල්විනයට 50න් 30ක් දීපන් 20යි සෙල්සියස්. දැන් බලන්න මේ කෙල්විනයට මේ සෙල්සියස් අයින් කරන්න. මේ කිලෝග්‍රෑමයට මේ කිලෝග්‍රෑම් අයින් කරන්න. එහෙනම් මෙතන එනවා 4 වැඩි කිරීම 400 වැඩි කිරීම 20යි ජූල්. 4 වැඩි කිරීම 400 වැඩි කිරීම 20යි ජූල්. 4 වරක් 4 16යි 16 වරක් 2 32යි. 4ක් 4 16 16 වරක් 2 32යි බින්දු 3යි. ජූල් 32000යි. මේකම ලියන්න පුළුවන් 32යි
කිලෝ ජූල් කියලා. 32යි කිලෝ ජූල් කියලා ලියන්න පුළුවන්. පොඩි රූප සරණක් හදාගෙන ගණන් හදන්න හුරු වෙන්න. ඉවරයි ඊගාව ගන්නට එන්න. මං එනවා ඊගාව ගන්න. පොල් තෙල් කිලෝ 5ක තාපධාරිතාවයයි අහන්න. මෙන්න දිනනවා පොල් තෙල්. අහන්නේ තාපධාරිතාවය කැපිටල් C අහන්න. ස්කන්ධය කිලෝග්‍රෑම් 5යි. පොල් තෙල් වල විශිෂ්ට තාපධාරිතාවය මන් දුන්නා කලින්. මම උත්තරයක් ගන්න මම පොල් තෙල් වල 2200ද පොල් තෙල්. එහෙනම් එතෙන්වත් දාන්නේ Q සමාන mc t. මේක දැම්මොත් එහෙම අවශ්‍ය කරන තාප ප්‍රමාණය නෙවෙයි අහන්නේ නෙවෙයි අහන්නේ. එහෙනම් මේ සමීකරණයෙන් අපිට වැඩක් නැහැ. අදනයි හදාගෙන යන්න මම මෙහෙම හිටියන අයත් කියන්නේ. අපි දන්නවා තාපධාරිතාවය කියලා කියන්නේ යම් කිසි වස්තුවක ස්කන්ධයේ වරක් විශිෂ්ට තාපධාරිතාවය. අඳුන්න දෙවෙනි යන සමීකරණය. යම් කිසි වස්තුවක තාපධාරිතාවය කියන්නේ ස්කන්ධයේ වරක් විශිෂ්ට තාපධාරිතාවය. එහෙනම් මෙන්න මෙයා තමයි පාවිච්චි කරන්න වෙන්නේ. එතකොට විශිෂ්ට තාපධාරිතාවය 2200. අර වගේ දුන්නා. එහෙනම් තාපධාරිතාවය සමානයි මෙයාගේ ස්කන්ධයේ කීයද කිලෝග්‍රෑම් 5යි. විශිෂ්ට තාපධාරිතාවය 2200යි. ජූල් කිලෝග්‍රෑමයට කෙල්විනයට. එහෙනම් මේ කිලෝග්‍රෑම් මේ කිලෝග්‍රෑමයට අයින් වෙනවා. දෙවරක් 5 10න් බින්දුව ලිව්වා ඉතිරි එකක්. දෙවරක් 5 10 1යි 11යි. මෙන්න ඉතිරි වෙච්ච බින්දුව දෙක. මොනවාද? ජූල් කෙල්විනයට. එහෙම නැත්නම් ලියන්න බලන්න අපිට 11යි කිලෝ ජූල් කෙල්විනයට කියලා ලියන්නත් පුළුවන්. 11යි මේ 1000 පැත්තකට ගත්තාම කිලෝ ජූල්. ජූල් 1000ක් කියන්නේ කිලෝ ජූල් එකයි. කෙල්විනයට කියලා ලියන්නත්. යකඩවල කවුරු හරි එවුවා විශිෂ්ට තාපධාරිතාවය
475යි. එහෙනම් අපි එමුකෝ බලන්න ඊගාව ගානට යකඩ තියන්නේ ඒකේ. ඔව් යකඩවල ලියා ගන්න එතන ගානේ යකඩවල විශිෂ්ට ලාභදායකතාවය 475යි. ජූල් කිලෝග්‍රෑමයට කෙල්විනයට යකඩ. තාප ශක්තිය 55200ක් දෙනවා ජූල්. මෙන්න ඔය කියන යකඩ කෑල්ල. මේකට ලබා දෙනවා කියනවා කොච්චරද? ජූල් 55200ක්. ඒ කියන්නේ මේ කියන්නේ Q කියනවා කියනවා කියන්නේ Q කීයද? 55200. කොච්චර ස්කන්ධයකටද කියලා අපෙන් අහනවා. අපි කියනවා m කියලා ස්කන්ධයකට කියලා. එහෙනම් m තමයි හොයන්නේ. මෙයා වැඩි වෙනවා සෙල්සියස් අංශයක 20 සිට සෙල්සියස් අංශයක කීයද? 50 දක්වා වැඩි වෙනවා. සෙල්සියස් අංශයක 20 සිට 50 දක්වා වැඩි වෙනවා. මූලික ගණන් දීලා තියෙන්නේ 3.8යි කියලා දානවා 5.8යි කියලා දානවා. එක උත්තරයක් එන්න ඕනේ. 3.8ට උත්තරේ ඉන්න ප්‍රමාණය වැඩි. මම හිතන්නේ 3.8 වෙන්න තියෙනවා. right එහෙනම් q සමාන mc theta. q සමානයි mc theta. ඔන්න ලබා දෙනව කොච්චරක්ද? 55200ක් ජූල්. ස්කන්ධය තමයි අහන්නේ. විශිෂ්ට ලාභදායකතාවය 475යි. ජූල් කිලෝග්‍රෑමයට කෙල්විනයට. උෂ්ණත්ව වෙනස ගත්තොත් එහෙම 50 අඩු කිරීම 20 සෙල්සියස්. 50යි අඩු කිරීම 20යි සෙල්සියස්. බලන්න මේ කෙල්විනයට මේ සෙල්සියස් අයින් වෙනවා. මේ ජූල් වලට මෙතනින් ජූල් අයින් වෙනවා. එහෙනම් මෙතන 55200යි. ස්කන්ධේ m 475 50න් 20ක් අඩු වුණාම 30යි. මේ පැත්තේ තියෙන්නේ කිලෝග්‍රෑමයට කියන එක. එහෙනම් m මේ පැත්තේ ඉතිරි කරගන්න. මේ සෙට් එකම මෙහෙට ගේන්න. කීයද? 475 වැඩි කිරීම 30 වැඩි කිරීම මේ 475 වැඩි කිරීම 30 කිලෝග්‍රෑමයට 55200. මේ බිඳුවකට මේ බිඳුවක් කපමු. කිලෝග්‍රෑමයට කියන කොට දෙනකොට කිලෝග්‍රෑම් වෙනවා. 5520 475න් බෙදලා නැවත 3න් බෙදන්න ඕනේ. පන්දාස් 520 බෙදනවා 475න්
නැවත බෙදෙනවා 3. 3.8 කිලෝග්‍රෑම්. හදපු නැති අය හදාගන්න ස්කන්ධය 3.8 කිලෝග්‍රෑම්. තාම ගණන් යන්නේ q සමාන mc t ආදේශ කරන්නේව විතරයි. ඉවරයි ඊගව ගන්නට එන්නේ. උත්තරත් සමහරක් අය දාලා තිනවා 630 කිලෝ ජූල් කියලා. අනිත් අය පසුගාමී වෙන්නේ නැතුව හදන්න තව එක්කෙනෙක් දාලා තිනවා 98 කිලෝ ජූල් කියලා. දෙකක් නම් උත්තරෙන්න විදියක් නැහැ. බලමු. ස්කන්ධයේ කිලෝග්‍රෑම් 1.5ක ස්කන්ධයක් සහිත තඹ භාජනයක ජලයේ කිලෝග්‍රෑම් 2ක් තියෙනවා සෙල්සියස් අංශක 30. මම ඉස්සරහම රූපසරණ පොඩ්ඩක් ගන්න ගන්නවා. මෙයාගේ ජලයේ කිලෝග්‍රෑම් 2ක් තියෙනවා. 1 කිලෝග්‍රෑම් ජලයේ තියෙනවා. භාජනයේ ස්කන්ධය 1.5 කිලෝග්‍රෑම්. භාජනයේ ස්කන්ධය 1.5 කිලෝග්‍රෑම්. එහෙනම් මෙයාගේ උෂ්ණත්වයේ සෙල්සියස් අංශක 30 නම් තියෙන්නේ භාජනයේ තියෙන්නේ 30. දැන් බලන්න මම භාජනයේව වෙනම ලකුණු කරනවා. බලන්න භාජනයේ 30යි ජලයේ 30යි වෙනම ලකුණු කරා. භාජනයේ ස්කන්ධය 1.5යි ජලයේ ස්කන්ධයයි වෙනම ලකුණු කරා. මේ දෙන්නම රත් වෙන්න ඕනේ සෙල්සියස් අංශක කීයද? 100කට. ඒ කියන්නේ භාජනයත් රත් වෙන්න ඕනේ 100කට, ජලයත් රත් වෙන්න ඕනේ 100කට. ඒ සඳහා අවශ්‍ය කරන තාපයයි අහන්න. සමහරවිට බලන්න ඕනේ භාජනයේ වර්ගය මොනවාද කියලා. භාජනයේ තියෙන්නේ තඹ. එහෙනම් මෙන්න මෙයාගේ විශිෂ්ටතාව ධාරිතාවය භාජනයේ සිම්පල් C වලගේ 400ක් වෙනවා. ජලයේ සිම්පල් C 4200ක් වෙනවා. බලන්න පැහැදිලිව මම ලකුණු කරගත්තා. ආදේශ කරනකොට ඒකකත් එක්ක ආදේශ කරනවා. දැන් හිතන්නකෝ මෙන්න මේ සඳහා අපි ලබා දෙන්න ඕනේ Q කියලා තාපයක්. Q කියලා තාපයක් ලබා දෙන්න. ගාන හදපු නැති රූපසරණ පොඩ්ඩක් එඳ ගන්නකො. එහෙනම් අපි මේ දෙන තාපය උරා ගන්න ඉන්නවා දෙන්නේ. එක්කෙනෙක් භාජනයේ උරා ගන්නවා අනිත් එක කවුද? ජලයේ උරා ගන්නවා. එහෙනම් මේ දෙන තාපය දෙන්නේ උරා ගන්නවා. එහෙනම් අපි වෙනම හොයන්න ඕනේ භාජනයේ උරා ගන්නා තාපය.
ඊළඟට හොයන්න ඕනේ ජලය උරා ගන්නා තාපය. එහෙනම් මම ඉස්සෙල්ලාම ලියනවා වාජනයේ උරා ගන්නා තාපය. මොකන්ද? ඒක අපි ගමුකෝ Q1 කියලා. Q1 නම් Q1 සමානයි mc θ. අදමු ගන්න මගෙත් එක්කම වාජනයේ උරා ගන්නා තාපය Q1 නම් වාජනයේ උරා ගන්නා තාපය Q1 නම් Q1 සමානයි mc θ. Q1 සමානයි mc θ. එහෙනම් එයාගේ ස්කන්ධය බලන්නකො භාජනයේ කීයද 1.5 කිලෝග්‍රෑම්. භාජනයේ විශිෂ්ටතා පදාර්ථතාවය කීයද 400යි තඹ නිසා. 400යි ජූල් කිලෝග්‍රෑමයට කෙල්විනයට. 400යි ජූල් කිලෝග්‍රෑමයට කෙල්විනයට. බලන්න මෙතන උෂ්ණත්වය කීයද කියලා. තියෙන්නේ 30 වැඩි කරන්න ඕනේ කීයටද 100ට. තියෙන්නේ 100 වැඩි කරන්න ඕනේ 100ට. එහෙනම් අපි ලියනවා 100 අඩු කිරීම 30 සෙන්ටිග්‍රේඩ්. හදාගන්න. 100 අඩු කිරීම 30 සෙන්ටිග්‍රේඩ්. අඩු කිරීම 30 සෙන්ටිග්‍රේඩ්. එහෙනම් මෙතන Q1 සමානයි සුළු කළ ලගයක් ගන්න බලන්න. එහෙනම් මෙතන 1.5 කිලෝග්‍රෑම් වැඩි කිරීම 400යි ජූල් කිලෝග්‍රෑමයට කෙල්විනයට වැඩි කිරීම 100න් ටිකක් ගෙවම් කීයද 70යි සෙල්සියස්. 70යි සෙල්සියස්. මේ කිලෝග්‍රෑමයට මේ කිලෝග්‍රෑම් අයින් වෙනවා. කෙල්විනයට මෙහා අයින් වෙනවා. එතකොට මෙතන 400 වැඩි කිරීම 1.5 වැඩි කිරීම 70. මෙන්න මේ බිඳුවෙන් අයින් කරනවා මේ දශම ස්ථාන. එතකොට මෙතන 15ක් වෙනවා. වැඩි කිරීම 400 වැඩි කිරීම අතන කීයද වෙන්නේ 7 වෙනවා. ජූල්. මේ හැබැයි තියෙන බිඳුවෙන් මේ දශම ස්ථානය අයින් කරනවා. එතකොට මෙතන 15ක් වෙනවා. මෙන්න 400 මෙන්න 7. 15ක් 4 60යි. මෙන්න බිඳු දෙක. වැඩි කිරීම 7. 7ක් 6 42යි. මෙන්න බිඳු 3. එහෙනම් වාජනයේ උරා ගන්නවා ජූල් කීයද 42000. වාජනයේ උරා ගන්නවා ජූල් 42000. වාජනයේ ජූල් 42000 උරා ගන්නවා. ඔය විදිහටම හොයාගන්න ඕනේ ජලය උරා ගන්නා තාපය. එහෙනම් මම මෙතන Q එක ලියා ගන්නවා 42000යි ජූල්. Q එකේ ජූල් 42000. එම්න ඊගාවට ජලය උරා ගන්නා තාපය මම ගන්නවා Q2 කියලා. එහෙනම් ලියා ගන්න ඊගාවට ජලය උරා ගන්නා තාපය Q2 නම්. ජලය උරා ගන්නා තාපය Q2 නම්. Q2 සමාන වෙනවා mc θ. Q2 සමාන වෙනවා mc θ. එමනම් Q2 සමානයි mc θ.
නම් ජලයේ ස්කන්ධය කීයද? කිලෝග්‍රෑම් 2යි. ජලයේ විශිෂ්ටතා පදාර්ථතාවය 4200යි. ජූල් කිලෝග්‍රෑමියට කෙල්විනියට. උෂ්ණත්වය 100 කරන්න ඕනේ 30 තියෙන එක. එහෙනම් 100 අඩු කිරීම 30. අඩු කිරීම 30යි සෙල්සියස්. එහෙනම් දැන් බලන්න මෙතන Q2 2 කිලෝග්‍රෑම් වැඩි කිරීම 4200යි. ජූල් කිලෝග්‍රෑමියට කෙල්විනියට වැඩි කිරීම 70යි සෙල්සියස්. මෙයාට මෙයා අයින් වෙනවා. මේ කිලෝග්‍රෑමියට මේවා අයින් වෙනවා. එහෙනම් මෙතන එනවා Q2 සමානයි 2 වැඩි කිරීම 4200 වැඩි කිරීම 70යි ජූල්. දේවරක් 2 4යි. දේවරක් 4 8යි. ඒක වැඩි කරනවා 7න්. මෙන්න බිංදු 3 1000. හතරක් 4 28යි. ඉතිරි දෙකක් 8 වරක් 7 56 2යි 58යි. මෙන්න බිංදු 3. ඔන්න කිව්වේ 58000 නෑ 588000යි ජූල්. ලක්ෂ 88000යි ජූල්. එහෙමනම් සැපිය යුතු මුළු තාපය කියන්නේ Q1 දන Q2. එන ලියන්න ඊගවරුලේ සැපිය යුතු මුළු තාපය. සැපිය යුතු මුළු තාපය. Q සමාන වෙනවා Q1 ධන Q2. සැපේ යුතු මුළු තාපයේ Q සමානයි Q1 ධන Q2. ඉස්සෙල්ලා Q1 කියන්නේ 42000. එහෙනම් Q සමානයි 42000. ධන Q2 කියන්නේ 588000. එහෙනම් බලන්න මේ බිංදු 3යි මේ බිංදු 3යි ඔන්න බිංදු 3. 8යි 2යි 10න් බිංදුවයි ඉතිරි එකක්. ඒකයි මෙතන 8යි 1යි 9යි 9යි 4යි 13න් 3 ලිව ඉතිරි එකක් 5යි 1යි 6යි. කොච්චර දෙන්නේ? ජූල් මෙච්චරයි. එහෙනම් මේක කිලෝ ජූල් කරොත් 630යි කිලෝ ජූල්. 630යි කිලෝ ජූල්.